හලෙලුයා. ඊට ලස්සන අලංකාර දවසක් දෙවියන් වහන්සේ ඔබටයි මටයි දීලා තිබෙනවා. ඔබ මේ පසුබිමට බලන්න දේවග්‍රෝහයේ පසුතලය එක පැත්තක අපි දකිනවා ජලය ගලාගෙන යනවා. තව පැත්තක දකිනවා සුද්ධහක ගින්න වැగిරෙනවා. ඒ දේවග්‍රෝහය තුළ ජලය සහ ගින්න මෙසේ සංකේතවත් කර තිබෙන්නේ. ආ දවසේ මාතෘකාව ජල මැදින් ගිනි මැදින්. ජල මැදින් ගිනි මැදින්. අපි යාඥා කරමු. ආ දවසේ වචනේ ඔබට ස්වර්ගයේ මන්නාවකට අවශ්‍යයි. ඒ තුළ ඔබගේ ජීවිත සඵලව ආශිර්වාද ජීවිතයට අවශ්‍යයි. ඇස්වසාගෙන ඔබගේ හදවත සූදානම් කරගන්න. සුද්ධ වචනේ බීජය වැපිරීම සඳහා ඔබගේ හදවතේ ලැබෙනා වචනය ඔබ ජීවිත ආශිර්වාද කරන අවශ්‍යයි. බාහිර ශබ්ද ගැනවත් ලෝකේ ප්‍රශ්න ගැනවත් කල්පනා කරන්න එපා. මේ වසර පුරාම මේ වචන ඔබගේ ජීවිතේට ආශිර්වාද වෙන්න අවශ්‍යයි. යේසුනි මානවීය වංශ වේදවලට කතා කරන ස්වාමීනි. මේ ඔබගේ සභාවයි මේ ඔබගේ වැඩමුළුව. ඔබ වහන්සේ දවසේ මා ගෝරා පත්තර ස්වාමීන් ඔබගේ නාමයෙන් ඔබගේ දරුවන්ට කතා කරන ස්වාමීන් මා ආදක්ෂයි. ඔබ වහන්සේ මගේ අනුපාඩුකම් සියල්ල ඉවතලම සුදුහාමගෙන නිදහස් කරමින් ආඩේ පූර්ණ ස්වාමීන් සෑම දේවදරුවෝ කුඩා දරුවන්ට වැඩි කියලා දක්වා හැම කෙනෙකු ස්වාමීන් තමයි පුරුදු මට්ටම අනුව වචන තේරුම් කරගන්න ආත්මන වාස්යවන්ට නිදහස් කරන්න. ඊට විරුද්ධ ක්‍රියා කරන සාතන් යේසුස් වහන්සේ නාමයෙන් ප්‍රාර්ථනා වේශුද්ධ බලවත් ඇදසියල බාර ගන්නවා. ආ දවසේ මේ ආදී ආශිර්වාද වේවා. අවසන් සිරු ගෞරවමයි දැසන ඔබට වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හලෙලුයා. අපි අනුපසන ආදියට දිගට අපි හිතනවා ප්‍රණීත ආහාරය අද ඔබට ලැබෙන්නේ. අපි හැදෙන්නේ වැඩෙන්නේ ජීවත් වෙන්නේ දිව්‍යන් වහන්සේගේ වචනේ නිසා. උන්වහන්සේගේ වචනේ නැත්තම් අපිට ලොකු ප්‍රශ්නයක්. අපි කොහේ ගිහිල්ලා මොනවා වෙලා දන්නේ නැහැ. ඒ නිසා ප්‍රශංසාව, නමස්කාරය, සාක්ෂිය, පාඩු පූජා වගේම මේ හැම දෙයකම වඩා විශේෂයි දේව වචනය. අද දවසේ ඔබේ මගේ ජීවිතයට ජලය කොහොමද සම්බන්ධද? ඊයේ දවසේ පැය 16ක් ජලය කපලා අපි කොහොමද වෙනසටපත් වුණාද ජලය නැතිකම නිසා? දෙවියන් වහන්සේ ජලය සමග ගින්න සමග ඉතා මිත්‍රශීලීව වැඩ වාස කරන දෙවියන්. ආමේන්. හලෙලුයා. මම දන්නේ මොකද උන්වහන්සේ කතා කරන්න යන්නේ කියලා. අපි එක දෙයක් දන්නවා. ජලය සහ ගින්න දෙවියන් වහන්සේගේ ප්‍රධානතම සංකේත දෙකක්. බලමු මොකද්ද බයිබලයේ අපිට මේකට කියන්නේ කියලා. ගීතාවලිය 29 පරිච්ඡේදය 10-11 පද. ගීතාවලිය 29 පරිච්ඡේදය 10-11 පද. මෙසේ කියනවා. සමිදානෝ ජලකඩ මත රාජ තේජසේ වැඩ හිටිනසේක. රාජ ලීලාවේ සඳහටම වැඩ හිටිනසේක. දිව්‍යන් වහන්සේ ජලය මත වැඩ වාසය කරනවා කියලා මේ ස්ථානයේ සඳහන් වෙනවා. ආමේන්. හලෙලුයා. රාජකීය ලෙස උන්වහන්සේ ජලය තුළ වාසය කරනවා දැන වහන්සේ කෙනෙක්. කොපමණ යහපත්ද? අපි පානය කරන ජලය, අපි පිරිසිදු කර ගන්නවා ජලය, අපි යාන වාහන සහ බගාවන්ට පාවිච්චි කරන ජලය අපිට සමහර දෙයක වටිනාකම නැති වෙන්න පුළුවන්. අගයක් නැති වෙන්න පුළුවන්. ඒක දිව්‍යන් වහන්සේ මොකද කියන්නේ? මම ජල කඩ මත ජීවමානව වැඩ වාස කරන්නා වූ රාජකීය දෙවි කෙනෙක් කියලා මේ ස්ථාන කරනවා. බලන්න දෙවියන් වහන්සේ මේ ජලයට කොපමණ උසස් ස්ථානයක් දෙනවද? බලන්න දෙවියන් වහන්සේ ජලයට කොපමණ ගෞරවනීය නාමයක් දෙනවා. මම වාසය කරන්නා වූ ජලය. අපි දන්නවා ජලය අපේ ජීවිතේට කොපමණ ප්‍රයෝජනවත් කියලා. ජලය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. කිසිම සත්‍යයක් ජලය නැතුව ජීවත් වෙන්නේ නැහැ.
ශක්තිය දෙනසේක සිසලට සමාදානයේ ආශිර්වාද දෙනසේක මේ ජලය මතුවේ වාසය කරන දිව්‍යන් වහන්සේ තම සෙලකට ශක්තියද ආශිර්වාද දෙන බව මේ ස්ථාන සඳහන් කරනවා. එත දිව්‍යන් වහන්සේ වගේම තමයි මේ ජලය අපේ ජීවිතේ විශාල ආශිර්වාදයක්. සමහර විට දේව ධර්මයේ තුල ජීවත් වෙන සෙලක හැටියට ඔබ සමහර විට මේ ජලයේ තිබෙන වටිනාකම දන්නා වෙන පුළුවන්. ලෝකේ මිනිස්සු මේ ජලයේ තිබෙන ඇතුළාන්ත ගැඹුරු අර්ථය දන්නේ නැහැ. ඕම් පිළියෝ දන්නේ, මොනෝ දන්නේ, ගස් වලට වැල් වලට වතුර ජලයේ සපයන්නේ එවෙට දේවල්ට ඕන ජලයේ ප්‍රයෝජනවත් විතරක් වෙන්න පුළුවන්. ඊට වඩා දෙවියන් වහන්සේ වචන තුල මේ ජලයේ තිබෙන ගැඹුරු අර්ථය දෙන බව මේ ජලයේ කියන ආශිර්වාදයක්. ජලයේ කියන ගැඹුරු අර්ථයක්. ජලයේ කියන අපේ ජීවිතය තුළ විශාල වෙනසක් ඇති කරන්නා වූ ද්‍රව්‍යයක්. ජලයේ තුළ අපි ජීවනයට එනවා. ජලයේ තුළ අපි ලෝකේ ජය ගන්නට යනවා. ජලයේ තුළ ඔබේ මගේ ජීවිතයේ බලවත් දෙස ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ මම ජලය සමග වැඩවල අපි දකින බොහෝ සෙනග ආස්නා දේවී සහෝදරය කියනවා ඒ ජලයේ යාඥා කරගෙන තෙල් වලට යාඥා කරගෙනම ඒ කියන ගොඩාක් අයට මේ ජලයේ දෙන විට මේ ජලයේ පානය කරලා බොහෝ රෝගී සුව වෙනවා. ඒ ගමේ ගිහිල්ලා ගමේ ගිහිල්ලා පොළොන් අරුයි. මට කෝල් කරලා කිව්වා අපේ ගෙදර ලොකු ප්‍රශ්නයක්. එක්කෙන බඩ එකක් වැදිලා බඩ එකක්ම අඩු වෙන්නේ නැහැ. අනේ විසොත්තු කඩේ මට වතුර ටික යාඥා කරලා දෙන්න කියලා. ෆෝන් එකේ යාඥා කළේ. කිලෝමීටර් 200ක් විතර දුර පළාතක ඉන්නව සහෝදරයෙක්. දිව්‍යන් වහන්සේගේ ජලය බාර කරමේ කැප කරමේ යාඥා කරන විට ඒ ජලය තුළ දිව්‍යන් වහන්සේ ක්‍රියා කරලා ඒ මනුෂ්‍ය රෝගී සුව කළා. හලෙලූයා. ආමේන්. බලන්න ජලයේ තුල දිව්‍යන් වහන්සේ ඉන්නවා කියන්නේ කොච්චර යහපත් දෙයක්ද? නගරයේ මිනිස්සු කියා. ඒ මිනිස්සු ඇවිල්ලා නගරයේ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකේ. ඒ මිනිස්සු උදේට රැ වෙනකම් මත්පැන් පානය කරනවා. නගරයේ ගිය වෙලාවේ යාගේ වයිෆ් හරි ආර්ථිකයි මට කාක්කා කතා කරලා කිව්වා මගේ මහත්තයාට බොඩ එක නවත්තන්න බෑ. ජලයේ යාඥා කරලා දෙන්න කියලා. බොඩ එක නවත්තන්න බෑ. මම කොහොම ජලයට යාඥා කරලා දෙන්න දෙයක් බොඩ එක නවත්තයි. හැබැයි ටිකක් වමනේ යන්න පුළුවන් කියලා. යාඥා කරලා දුන්නා. දවස් 3ක් එක දිගට වමනේ කරලා අරන් මම බොන්නේ නැහැ කියලා කිව්වා. අපි බලන්න ජලයේ තුල වෙන්නා වූ වයින් මාර්ගයේ බොරන්නේ. මත්ද්‍රව්‍ය පානය කරන තරුණේ දුරින් අපේ ජාති වෙනවා. ඔහුගේ අම්මා කිව්වා මෙයා කුඩු ගොඩ ඉවරයක් නැහැ. මොකද කරන්නේ? ජලය යාඥා කරලා දුන්නා. ඊට පස්සේ ඔහු මොකද කළේ? අනේ කුඩු පැකට් එක ගාලා ගහකට උරන්න බෑ මට ඔළුව කැරකෙනවා වගේ ඇවිල්ලා. තාම කුඩු ගොඩවා. ඔය ගැලීමට ආවේ නැහැ. ඒ යාඥා කරලා දුන්නාම ඔහුට කුඩු පැකට් එක කඩලා ගන්න උරන්න බැරුව ගියා. ඔහුගේ ඔළුව කැරකෙන්න පටන් ගත්තා. ඊට පස්සේ වමනෙට පටන් ගත්තා ඇවිල්ලා. ඇයි? දෙවියන් වහන්සේ ජල කල මත වැඩ වාසය කරනවා. ආමේන්. හලෙලූයා. අපේ ඉස්සරහට. යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. යෙසායා 43 වෙනි පරිච්ඡේදය දෙවෙනි පදය. මොකද කියන්නේ? නුඹලා ගැඹුරු ජලයේ මැද යන විට නුඹලා සමසිරි නෙමෙයි. නුඹලා ගංගා මැද ඈතර වෙන විට ජලයේ නුඹලාට යට නොකරන්නේය. නුඹලා ගිනි මැද යන විට දැවි යන්නේ නැත කියලා මේ ස්ථාන සඳහන් වෙනවා. ඔබ ජලයේ මැද යන විට ඔබට කිසිම අනතුරක් වන්නේ නැත. ඔබ ගිනි මැද යන විට ඔබට කිසිම හානියක් වන්නේ නැහැ. ඔබ දැවෙන්නේ නැහැ කියලා මේ ස්ථානයේ පැහැදිලි වෙනසය අනාගත වර්තවල ඇතුලේ විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. ප්‍රේමණීය දේවදත්තෝනි මේ වචනේ කාට කතා කරන්නේ ඊශ්වරයන් සෙනගට. දෙවියන් වහන්සේගේ මිනිස්ය තමයි දෙවියන් වහන්සේ වචනේ කතා කරන්නේ. ඔව් දෙවියන් වහන්සේගේ දරුවා ගැන පරිවර්තන වුණායින් පස්සේ ඔය ජීවත් වෙන මොහේද ස්වර්ගෙට මේ මාපොළේ ලෝකේ සුභා ධර්මයන් සමග සමාජය සමග සෙනග සමග ඔය ජීවත් වෙන්නේ. ඔවුන්ට ආශිර්වාදය ලෝකේ මිනිස්සුන්ට විපත්තිය මොකද? ජාලිය ගින්න. දේව සෙනගට ආශිර්වාදයේ ජාලිය ගින්න. ලෝකේ මිනිස්සුන්ට
ධර්මය මෙයාකාරයෙන්ම ජල කඳ මිනිස්යාව පිළිගන්නවා. ගින්න මිනිස්යාව පිළිගන්නවා. දෙවියන් වහන්සේගේ මිනිස්යාට දේව දරුවන්ට පුළුවන්කම තිබෙනවා. එදා දවසේ ඊශ්‍රායල් සෙනඟ රතු මොද කරේ කරමින් ජලය ජයගත්තාසේ. सागर मेसम अमेक लेगो गिरिमदी जय काकासे देव सेरगट किसी विपदा पेन्ने जाडे सह गिनतुमे आमीन हालेलुया अब दावुडा किदिरिया हम आदि तेरुट आविने බලන්න එකම සුභාධර්මය ලෝකේ මිනිස්යන්ට දිනාකාරයෙන් සලකන හැටි ප්‍රේමිණී දේවදරුවනි මට මතක් වෙනවා මගේ තාත්තා කියපු කතාවක්. ලාල්ලේ උඩුගම මාපරව වත්තේ එතුමා සුප්‍රින්ටෙන්ඩන්ට් වැඩ කරන අවස්ථාවේදී ඒ කාලේ 70 ගණන් වල විශාල ජල කැල්මක් ආවා. මුළු රබර් වත්තම ඒ වත්තම සම්පූර්ණ යට වෙලා ගියා. ඒ වත්තමද තාත්තා යම හිටියේ. බයිත් විදිහට නැහැ. ඒ වටින වතුර. මයිනෙක් ඇදුවල මයින බැරවල වතුර ගන්න ගියා. බල්ලෙක් හිටියල බල්ල බැරවල වතුර ගන්න ගියා. අප්පට තාත්තා කිසි විපතක් නෙ නැහැ කියලා අම්මා තාත්තා මේ කාලේ මට සාක්ෂි දෙන්න. ගේ යට කරන් ගිහලා නැ ජලය ඇවිල්ලා. වත්තම යට කරලා. ගෙදරේ සතුටුයි බැලලා. තමන්ගේ තාත්තගේ ජීවිතය දෙවියන් වහන්සේ ආරක්ෂා කරලා දුන්නා. අද මේ ජීවිතේ මගේ ජීවිතය සෑදී පැහැදී තිබෙන්නේ කැටලා තිබෙන්නේ සුභාව ධර්මය සමගින් මතවාට අවශ්‍යයි. සුභාව ධර්මයෙන් ඈත්ව ලෝකේ මිනිස්සුන්ගෙන් ඔබට මට ඈත්ව ජීවත් වෙන්න බෑ. ලෝකේ මිනිස්සුන්ට සුභාව ධර්මය අවශ්‍යයි. කිතුරු ජනතාවට සුභාව ධර්මය අවශ්‍යයි. දේව සෙනඟ සමග දේව සෙනඟට සුභාව ධර්මය ආශිර්වාද තිබෙනවා. සුභාව ධර්මයේ ප්‍රධානම දේ තමයි ජාලේ සහගින්න. මේ දෙක මනුෂ්‍යගේ ජීවිතේ ඉතා වැදගත් කාරණා දෙකක් වෙනවා ඇවිල්ලා. අපි බයිබලයේ ඉතිහාසය දකිනවා. ජාලේ නිසාවත් ගින්න නිසාවත් දේවසරගේ විනාශ වෙන්නේ නැහැ. ආමේන්. හලෙලූයා. අද අපි දකිනවා ලෝකේ බොහෝ මිනිස්සුયો ජාලේ නිසා විනාශ වෙනවා. ගින්න නිසා විනාශ වෙනවා. අපි බලමු කවුරුද මොකද කියන්නේ කියලා. හතර පදේ यशाया 41 परिचय 7 पदे ओ मागे सेनगය මාගේ මහිම සදා නිර්මාණ කොට පවා වදාළමි. ओ මාගේ සෙනගය මාගේ මහිම පන්සා මහිම පිණිස නිර්මාණය කොට ඇත. ඔබ මම කවුද? ඔබත් මම දෙවියන් වහන්සේගේ සෙනග. දෙවියන් වහන්සේ ඔබව නිර්මාණ කරලා තියෙන්නේ ඇයි? දෙවියන් වහන්සේගේ නාමය මහිමයට පත් කරන පිණිසයි. ප්‍රේමනේ දේවදරුවනි විශ්වයේ අවුරුද්දේ දෙවෙනි සබතේ පූජාවේ පවත්වන්නේ භෞතික කාල සීමා තුළ ඔබට කතා කළ ආකාරයෙන් අද අප ඔබට එක අවවාදය දෙන්නේ. ඔබ මතක තබා ගන්න ඔබත් දෙවියන් වහන්සේගේ නිර්මාණයක් කියලා. අපි මේ සූර්ය ධර්මයේ මේ ආර්ථික තුල මේ මට්ටම තුල මේ චරිතෙ ඉන්නේ දෙවියන් වහන්සේ ඔබව ඒ තැන් වල තබා දෙනවා. සමහර අය පැල්පතර ජීවිත වෙන්න පුළුවන්. සමහර අය මධ්‍යවර්ති ජීවිත ගත කර වෙන්න පුළුවන්. තවත් සමහර අය ධනවත් ජීවිත ගත කරන්න පුළුවන්. තවත් සමහරට කාපරිය දින වෙන්න පුළුවන්. තවත් සමහර අයට සාමාන්‍ය රටයක් දින වෙන්න පුළුවන්. තවත් සමහරට කිසිම රටයක් නැතුව දින වෙන්න පුළුවන්. ඔබ කුමන තරාතරෙම හිටියා? ඔබ කුමන ආකාරයේ හිටියා? අපි එකක් මතක බලන්න අවශ්‍යයි. මාව මගේ පෞඩි නිර්මාණ කළ දෙවියන් වහන්සේ. ඔබ ඒ තැන ඒ ස්ථාන තබාද වෙන්නේ ඒ තැන සිට ඒ ස්ථාන සිට දෙවියන් වහන්සේගේ නාමය මහිමයට පත් කරන පිණිසයි. ඒ නිසා ඔබ පැල්පතේ හිටියා කියලා කඩදාට වෙන්න එපා. ඔබ රජමැදට හිටියා කියලා ඔබ ඔළුව උදුමා ගන්නත් එපා. ඔබ සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා කියලා ඔබ ඒ ගැන කනස්සනක් ඇති කරගන්න එපා. ඔබට තීරණ වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඔබ ඒ නිර්මාණ කරුවා ඔබ කවදාවත් හරින්නේ නැහැ. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබ නිර්මාණ කළේ ඒ නිර්මාණ කරුවා ඔබ කවදාවත් හරින්නේ නැහැ. දවස බලන විට බයිබල් ඉතිහාසයේ දෙවියන්
දෙවියන් වහන්සේ සමග ගමන් කරන කිසිම මිනිසෙක්ව දෙවියන් වහන්සේ කවදාම අතහැරියේ නැහැ. දෙවියන් වහන්සේම ගත කරනවා මිනිස්සු කවදා දෙවියන් වහන්සේ ලැජ්ජාටපත් කරේ නැහැ. මේ පුතා මොකද කිව්වේ? ලක්තල් කාලේ තමයි දේවස්කන්ධ ආවේ. සති දෙකයි තුනයි නැත්නම් දේව නමස්කාරය කළේ. මොකද වෙලා තියෙන්නේ? ඕකේ සාස්ත්‍රය. දෙවියන් වහන්සේට ආශිර්වාද කරලා දෙනවා. දෙවියන් වහන්සේගේ පොඩ ගොඩ කරලා දෙනවා. ඔව් යක් කාණේක වැටුණා. ඒ වැටුණ දැනත්තා දෙවියන් වහන්සේ නැවත සභාවට ගත්තා. ඒ ගත්තේ. දෙවියන් වහන්සේ පවුල නිර්මාණය කරලා දෙනවා. දෙවියන් වහන්සේ ඔවුන්ට කරන ආශිර්වාද තුලින් මොකද සිද්ධ වෙන්නේ? දෙවියන් වහන්සේගේ නාමයෙන් පටිමරපත් වෙනවා. ඒක දකින අන්සෙනක දෙවියන් වහන්සේ බලවන්ත බව, දෙවියන් වහන්සේ ජීවමාන බව ඔව් ඒ තුලින් තමයි හඳුනාගන්නේ. ආමේන්. ඒක ඔබ ඉන්න ස්ථානය තුල ඔබ ගත කරන ජීවන රටාව තුල ඔබගේ ආර්ථික තුල දෙවියන් වහන්සේ ඔබ අලංකාරව කලමනාකරණය කරවිට ඒ තුලින් පොසෙනක දෙවියන් වහන්සේව මේ අවුරුද්දේ හඳුනා ගන්න යනවා. ඒස මට නැහැ, මට බෑ, මම මෙහෙමයි කියලා අපිට කනගාටු වෙන්න දෙයක් නැහැ. සුවාදල් ආශිර්වාදයේ දෙවියන් වහන්සේ ඔබට නිදහස් කළ අවස්ථාන බව ඔබ මත තබා ගන්න ජීවත් වෙන අවශ්‍යයි. ක්‍රියා පොතේ යන විට මේ ජාදේශා කියන පිළිබඳව අඩු අර්ථකථනයක් ලැබෙන්න යනවා. ක්‍රියා 8 වෙනි පරිච්ඡේදය 14 15 16 17 බයිබල් පද ඉදිරි කියලා කියවන්න. බයිබල් කියවන වෙලාව නැහැ. වෙලා වේග ගමන් කරනවා. ඒ නිසා අපිට මම කියනවා ක්‍රියා 8 වෙනි පරිච්ඡේදය 14 15 16 17 පද බෙදෙර කියලා කියවන්න. මේ ස්ථානයේ කාරණා තුනක් සඳහන් වෙනවා. සමාරියේ සෙනග යේසුස් වහන්සේ පිළිගන්නවා. සමාරිය සෙනග කියන්නේ අන්‍ය ජාතික සෙනග යේසුස් වහන්සේව පිළිගන්නවා. සමාරිය කියන්නේ යුද මිනිස්සු කොට් කරපු ජනතාව, වේටි කරපු ජනතාව. කිසිම ගණදනාවක් පවත්ත නැතුව ඔවම පැත්තක දාලා තිබේ සමාරිය ජනතාව. මෙන්න සුභානන්ද ගිහිල්ලා මේ සෙනග යේසුස් වහන්සේ පිළිගන්නවා. නමුත් ඊළඟ වතුරේ බෞද්ධිස්මය ලබනවා. මෙන්න වතුර බෞද්ධිස්මයට මෙන්න ක්‍රියාත්මක පටන් ගන්න ඇවිල්ලා. ඔය වතුරේ බෞද්ධිස්මය ලබනවා. ඔය වතුරේ බෞද්ධ ලැබෙන්න පස්සේ වෙන්න ඕනේ මොකක්ද? සුද්ධාත්ම වහන්සේ ඔබට ක්‍රියා කරන්නේ ඉන්නේ නැහැ. ඊළඟ මොකද වෙන්නේ? මේක ආරංචි වෙනවා. පේතුස් සහ යොහන්. ඊළඟ මොකද වෙන්නේ? පේතුස් සහ යොහන් මේ සමහර ජනතාවට ගමන් කරනවා. ගමන් කරලා මොකද කරන්නේ? ඕම් පිට අත දීලා යාඥා කරන විට මෙන්න සුද්ධාත්ම කිට ඕමට නිදහස් වෙනවා. හරියද? එදා දවසේ ජලය ගැන බයිබලයේ සඳහන් වුණා. එදා දවසේ හින්න ගැන බයිබලයේ සඳහන් අලුත් නිවසම යේසුස් වහන්සේගේ පරිවර්තනය සමග යේසුස් වහන්සේ සභාව ගොඩනැගීම සමග යේසුස් වහන්සේ නිර්මාණ කළ මනුෂ්‍යගේ ජීවිතයේ ජලයේ සහ සුද්ධාත්මයෙන් ලැබෙන මේ ආකාරයෙන් සුද්ධාත්මයෙන් පරිවර්තන වෙනවා. ජලය ආශ්‍රය කරන්නා බෞද්ධිස්මේ ජලයෙන් පරිවර්තන වෙනවා. ඒකට ප්‍රේමනේ දේවදරුවනි ඔබ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ ඔබ ගැන ලබා ගන්නට පස්සේ ඔබ ජල කඳර පස්සකට ජල කඳේ කවුද ඉන්නේ? කවුද ඉන්නේ? දෙවියන් වහන්සේ. ආමේන්. දෙවියන් වහන්සේ ජල කඳේ රාජ්‍ය කීර්තිස වැඩ වාසය කරන දැනන වහන්සේ. ඒ ජල කඳර ඔබ වස්සන්නේ. ආමේන්. ඔබ ජීවිතය හදාගෙන, ධර්මය හදාගෙන, හරියාකාර දෙවියන් වහන්සේ නිර්මාණයක් හැටියට ඒ ජලයට බහින විට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ මහිමේ ගින්න ඔබගේ ශරීරය නිදහස් වෙන්න. සුද්ධාත්ම බලය බෞද්ධ කියන සෙල්ලමක් නෙමෙයි. සුද්ධාත්ම කියන විවිධාවක් නෙමෙයි. මේ දිව්‍යමය බෞද්ධිස්ම ලබා ගැනීම අනුතරව ඒ දිව්‍යමය ගින්න උතුර පැමිණියන් පස්සේ ඔබට මොකද කරන්න පුළුවන් වෙන්නේ? දෙවියන් නිර්මාණය කරන ලෝකේ ජයග්‍රහී මනුෂ්‍යයෙක්ව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එදා සුභාධර්මයෙන් දෙවියන් වහන්සේ තමන්ගේ සෙනග
කේලම් කියනවා කොටවනවා නොයෙකු සමාජ ක්‍රියාකාර ඔබට වෙන්නේ නැති වෙනවා. ජලයේ බෞද්ධ ගත මනුෂ්‍ය සමග දිව්‍යන් වහන්සේ අනුග්‍රහ ඇති වෙනවා. ඊළඟට ඔබ සමග සුද්ධාත්ම ගින්න වෙනවා. ආශිර්වාද ගින්න කැඩි ඔබ සමග වාසය කරමිට කවුරු ගුරුකම් කළා චන්ද්‍ර මන්ත්‍ර කළා පොඩේ කළා පොඩ හොඩිය කළා ඔබ පරාජය කරන්න පුළුවන්ද? ඔබ පරාජය කරන්න බෑ. ඒ ඔස්කල පහක අලු දුලේ පන්තරකට ඔබට ඉදිරියට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ආමේන්. ඒක හැමදාම ඔබට කියන්නේ. බෞද්ධ ස්වගත ඔබගේ ජීවිතය හැමදාම අලුත් කරගන්න අවශ්‍යයි. දවසේ බය විශ්වාසකරම සුද්ධාත්මේ වාසය යැපෙන්නා දේව මනුෂ්‍යෙක් වෙන්න අවශ්‍යයි. බඩිකම් ජලයේ නෙමෙයි බෞද්ධ ස්වගත දිව්‍යන් වහන්සේ වැඩ වාසක ජල කඳකට ඔබ වස්සත් වෙන්නේ. නිකම් ගින්නක් නෙමෙයි. ඔබ පත්තු කොට ගින්න හොඳයි. ඔබ පත්තු කොට ගින්න හොඳයි. ඒ ගින්නට අත දැම්ම පිටරොත් සුව කරගන්න පුළුවන්. නම සුද්ධාම ගින්න කියන්නේ ඩයිමයිට් එකට වැඩිලා බලවත් ගින්නකට වෙනවා. අපි ඒ ගින්න අපි සම්පූර්ණ ජීවිතේ දල්වා ගන්න අවශ්‍යයි. ඒ ගින්නෙන් අපි සම්පූර්ණ ජීවිතේ පුරවා ගන්න අවශ්‍යයි. ලෝකේ කිසිම මනුෂ්‍යයෙකුට ඔය විදිහට සොලවන්න බෑ. හලෙලූයා. හලෙලූයා. ඒක මේ ස්ථානේ අර බෞද්ධ ගත සෙනගගේ ජීවිතයේ අඩුවක් තිබ්බා. පේතුස් යෝහන් ගිහිල්ලා මේ සමාජ සෙනගට හත දබා යාඥා කරන විට ඕසුද්ධාත්මකින් පිරෙනවා. එදා ජලය ගින්න මැද සෙනග ගමන් කළාසේ වර්තමාන ජන සමාජය තුළ යේසුස් වහන්සේ පාරණ කිවිසුම අත්‍යවශ්‍යමද අඩු කිවිසුම ගොඩනගන විට සුභාධර්මයේ ජලයට වඩා සුභාධර්මයේ ගින්න වඩා දිව්‍යන් වහන්සේ ආනුභාවය අද ඔබ අත්පත් කරගත සෙනග බවට ගන්න. ඒ නිසා සුදාග්‍රවාද ඔබට ක්‍රියා කරනවා ලෝකේ මොන පීඩාව පැමිණියත් ලෝකේ මොන ප්‍රශ්න පැමිණියත් ලෝකේ මොන බාධා පැමිණියත් ඒ දෙක බැල අලංකාර ඔබට පෙරට යන්න පුළුවන් වෙනවා. ආමේන්. ඒ මගේ ජීවිතයේ සාක්ෂිය අද ඔබගේ ජීවිතේ මේ සාක්ෂිය තිබෙනවා කියලා මතක තබා ගන්න. සිකුරා දවස විරාමංගල උත්සවයේ උදේ නැගිටිනකොට ගෙදර වගේ වුණා. කෙලෙකිට ගන්න බෑ. කවුරුද දන්නේ? ගෙදර කට්ටිය දන්නේ නැහැ. ඊට පස්සේ බයිට ගියා රෝහලට. ඊට පිටියට එක ගෙදරක හොදලා නින්ද. දවල් බිව්වේ නැහැ. හවස බිව්වේ නැහැ. පිටියට ගියා යාඥා කරලා කොහමරි මధుරික වාග්යද කියලා බඳන්න කිව්වා. එයා අඳුරුදෙන වඩා කිව්වා. නේද? සුදාම්ගේ මාතෘ දෙනවා නම් දිව්‍යන් වහන්සේ බලේ මාතෘ දෙනවා මම මේ රෝගේ පරාජය කරලා මම විනිශ්චය කරන්න ඕනේ ඇවිල්ලා. කෙරේ නැත්නම් මොකද වෙන්නේ? ඒකilla අම්මාට මට මේක කඩ වෙනවා. කොහොමද උනේ? මම විතර ගාවා. විතර ඉඳලා මේ වෙලක කිසිම බේතක් කිව්වේ නෑ මම. ඇයි? රෝගී පරාජය කිරීමේ බලය දිව්‍යන් වහන්සේ ඔබට මටයි දීලා තියෙනවා. ආමේන්. හලෙලූයා. ඔබ අපසාද දෙන්න. මතකද ඔබට දීලා තිබෙන්නේ? ප්‍රශ්න පරාජය කිරීමේ බලය පීඩාවට පරාජය කිරීමේ බලය ලෝකේ තරුජන කරජන පරාජය බලය දිව්‍යන් වහන්සේ කාර්යය දෙන්නේ ඔබට. ආමේන්. හලෙලූයා. අපි ගොඩක් දේවල් ලෝකේ දේවල් පරාජය කරලා නැහැ. නිසා දවසේ ඔබ හිතන්නේ මම අදහන්නේ නිකන් ආවට කියන ආගමකට මේ මම මේ ඉරිද මගේ වැඩ ඔක්කොම දවල් කාලේ එන්නේ නිකම් යන විනෝද සම්මාදයක් නෙවෙයි. මෙතන විශාල බලවත් දේවල් තිබෙනවා. ඔබ නොබන බලවත් දේවල් ක්‍රියාත් වෙන ඔබ මේ ස්ථානයේ වාඩි වෙලා මේ ගත කර පැය එකමාර පැය දෙක ඔබගේ ජීවිතේ ස්වර්ණ යුගයකට ඔබ දාගෙන හැවිලා. ඒ වටනම ඔබ දන්නවද ඔබ දන්නේ හැවිලා. විශ්ව සහෝදරයෙක් වත් කිව්වේ සාක්ෂිය දුන්නා. දෙවියන් වහන්සේ ඔයාගෙන මම ගිය අවුරුදු උදේ පාන්දර මාරු මිනිස්සෙක් කියලා. ආමේන්. පීඩාවල් තිබ්බා, රෝග තිබ්බා, ප්‍රශ්න තිබ්බා, අමාරුකම් තිබ්බා. තද හැමදේම ජය හරහා තිබෙනවා. ආමේන්. හලෙලූයා. ඔහුගේ සාක්ෂිය. ඔහු වැටුණාද පීඩිය සමාදර මම හැමදාම උදේ පාන්දර මම දෙවියන් වහන්සේ මාව සොයාගෙන ආවේ නෑ. මම දෙවියන් වහන්සේ
සොයන උදේ පාන්දර මම දේවාසා දේවදොර ඇරලා උන්වහන්සේ ආඥා කරමින් ආවිලා. මේක තමයි තවත් සතියකට තවත් මාසයකට තවත් අවුරුද්දකට ඔබ ලැබෙනා වූ සේලයි දෙන්න ඔක්සිජන් එක. මේක ලෝකයේ ඔක්සිජන් වලින්වත් ලෝකයේ සේලයි වල ලබා ගන්න බැ දිව්‍ය වාහනවලින් මේ ආත්මික සවිය ලබා ගන්න අවශ්‍යයි. ප්‍රේමණීය දේවදරුවනි අපි යමු लोक सुधारक लोक देवनी परिचय 10 पदे ध्यान विद अब दाखला येशू स्वान से बौद्धिस्म स्थापने करना आकार मरण विस्तार का अलंकारो जदेश इन संकेत तेरवा नावकी विषमतुल लोक देवनी परिचय 10 पदे योहान मत ज्ञाने मामना मोबो वतरे बौद्धिस्म स्थापने करमे एक बड़ा बड़ा आनुभाव संप्राण उद्मेकेन्नेय इतवाणो सुधारणेंद हिन्नेंद ඔබ බෞද්ධ ස්ථාපනය කරන්නේය. ආමේන්. යෝහන් තුමා යේසුස් වහන්සේට සාක්ෂි කරනවා. මට වඩා බල සම්පන්න උත්තරමේ ඉන්න යනවා. එතුමා ඔබව වතුරේ පමණ නෙවෙයි සුද්ධාත්මෙන්ද හින්නෙන්ද බෞද්ධ ස්වභාවයෙන් සුද්ධාත්මයේ කොටස් දෙකකට බෙදලා පැහැදිලි සඳහන් කරනවා. අසුද්ධාත්මය තිබෙන කෙනෙක් කියන ඉස්සරහට යේසුස් වහන්සේ කින්නව නිදාස් කරනකොට යාඥා කරනකොට වෙන්නේ වා පිටරෝ කියලා කෑමන දෙන්න පටන් ගන්නවා. ඔබේ ඇස්සට පෙනෙනා ආත්මික ඇසට කියලා ගින්න අද ඔබට දෙවියන් වහන්සේ අවසානයි. ආමේන්. යක්ෂය පරාජය කරපේ ගින්න දෙවියන් වහන්සේට දීලා අවසානයි. පීඩා පරාජය කරන දෙවියන් වහන්සේට දීලා අවසානයි. ශීල ප්‍රශ්න පරාජය කරන ගින්න දෙවියන් වහන්සේට දීලා අවසානයි. ඒ ගින්න පිටියක දොඩාගෙන ඉබද වෙන්නේ. සතුරාව ගෝල් විලි ගම කරන්න පුළුවන්. නෝනේ ගින්න අරගෙන පාවිච්චි කරපොද වෙන්නේ. ශීල බලවේග පරාජය කරපේ ඔබට ජයග්‍රහණ කරන්න පුළුවන්. මේ ස්ථානේ පැහැදිලි කරන යේසුස් වහන්සේ කියන යෝහන් සාගරණ සුද්ධාත්මයේ ගින්න සුද්ධාත්මයේ ගින්න සතුරු බලවේග විනාශ කරන ගින්න අපේ විවිධ ක්‍රියාවල ශීල මානස විනාශ කරන ගින්න අපි ඒක හඳුනාගන්න අවශ්‍ය ආත්මික මාර්ගය පාවිච්චි කරන්න. ගිනි පෙට්ටිය තිබ්බට වැඩක් නැහැ. ඒකේ ගිනි කුඩු තිබ්බට වැඩක් නැහැ. අර පත්තුරක් ගන්නත් නැගවිලා. අර පත්තුර තමයි ඉබ ගිනි කුඩු ආකාර පුළුවන් ලැබෙන්නේ ඇවිල්ලා. දාමර ගහකට පත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි. ආත්මවාද නිකම්ම ඉන්නේ නැහැ ඇවිල්ලා. ආත්මවාද නිකම්ම ක්‍රියා කරන්නේ නැහැ ඇවිල්ලා. අපි අපේ ජීවිතේ පවිත්‍ර කරගෙන විසුද්ධ කරගෙන දෙවියන් වහන්සේ ආනුභාව පූර්ව ආත්මවාද අපේ ජීවිතේ දරව ගන්න අවශ්‍යයි. ඒක උතුරක් ආරෝග්‍ය වෙනවා. ඔබට විරුද්ධ ක්‍රියාවල නායකයේ ආරෝග්‍ය ගින්නක් ක්‍රියා කරන බවට ගන්න අවශ්‍යයි. දැන් මැදේ ගින්න මැදේ ගියා අපි දිව්‍යන් වහන්සේ සමසමගෙන අපි කාටද බය වෙන්න ඕනේ. ඒ සමය අවුරුද්දේ ඔබට දිව්‍යන් වහන්සේ විතර අභියෝගාත්මක ආයුධ දෙකක් තියෙන වෙනවා. एक बताओ बहुत लगा නැත්නම් ජලයේ බෞද්ධ ලබා ගන්න කාමවද සුදාන්න ක්‍රියා කර නැත්නම් ඒ ආත්මය පූර්ණ වෙන්න ආත්මය පුදවනවා ඔබේ සතුරු බලවේග විනාශ කරනවා. මේ ආයත ඔබ අරගෙන මේ අවුරුද්ද ගමන් කරොත් මේ අවුරුද්ද අවසානයේ ජයග්‍රහණ රසක් අත්පත් කරගන්න යනවා. ලෝක තුමනේ පරිච්ඡේදයේ 23 पदे सुधाज्ञान पदे रूपाकारे रूपास करे पहाड़ उसे कर एबिट उपमागे प्रयाग पुत्र्यानोय उपकरिता प्रसाद सेवे आसे गदा निमिनी यीशु वහන්සේ बहुत सुंदर वेलावे वो मनुष्य हमारे नेत्र देखा सुधाज्ञान वහන්සේ पारवीत में यीशु वහන්සේ පිට වැඩ කරනවා. यीशु वහන්සේ කියන්නේ මොකද බලවත් පුද්ගලෙක් මනුකය දරාගෙන කාම්පේ ජීවිතවල වහන්සේ ආනුභාව පූර්ණ වහන්සේ උන්වහන්සේගේ ආනුභාව මොකද්ද? උන්වහන්සේ කිසිම පාපයක් නැහැ. අද අපේ එතන ඉඳලා මේ මගේ ජීවිතේ බොහෝ පාප තිබෙනවා නේද? අපේ දැත්තේ පාප අතාරින්න අපේ දැත්තේ පාපේ නිදහස් වෙන්න
ඔබත් මට අවශ්‍යයි. ඔබ දෙකගෙන හැම පාපයක්ම හොඳට කල්පනා කරලා මෙනෙහි කරලා ඒ හැම පාපයක්ම අයින් කළොත් ඔබ පාපවල බලවත් පුදුරේ. ඔබ පාපවල ජයග්‍රහණ පුදුරේ. යේසුස් වහන්සේ කලාවට බොහෝ දේවල් මහා ප්‍රතිකරණය මේ අවුරුදු සාර්ථකව කරපුවා ලැබෙනවා. ආමේන්. හලෙලුයා. ඇස්වසාදන්න. ආදාම සුදුරන මේ වචනේ ගැන මෙනෙහි කරන්න. මේ වචනේ දිව්‍යන් වහන්සේට කතා කරනද ආදාමසේ දේශනා තුළින් මා පිළිගත් කාරණා මොනවාද? මගේ ජීවිතේ මා අත්හැරිය කාරණා මොනවාද? ආදාමසේ මේ දේශනා තුළින් මා අන්‍යයට දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කරන්න අවශ්‍යයි. पर වැදගත් පරිවිලයක් තිබෙනවා. මොකක්ද? ලෝකයේ මනුෂ්‍යයන්ව දේව සභාවට දෙන්න අවශ්‍යයි. ලෝකයේ මනුෂ්‍ය ගණනාවක දින්නේ ආලේ ප්‍රවෘත්ති නපදින අවශ්‍යයි. ඒ සඳහා ඔබ අන්‍යයට සුභාර ප්‍රකාශ කරන්න මනුෂ්‍ය ජීවත් වෙන්න ආදාව తీරණය ගන්න. දිවේවාදුන ආයුධ කාර්ය පාවිච්චි කරන්න తీරණය ගන්න. අපි යාඥා ප්‍රවචන වෙන්නේ දේවයන් වහන්සේ දවස පත්‍ර ප්‍රභාව ස්වාමීනි අන්තර්ජාලය ඔස්සේ මේ දේවගුරුතුමෝ මෝඩ පොතපත් වහන්සේ මේ වචනය සෑම දෙවියන් ආශිර්වාද ස්වාමීනි ඒ වචන වහන්සේ විශ්ව වසන සාපදීවත වහන්සේගේ දිව්‍ය ආයතය සෑම ප්‍රවෘත්ති දහස් කරන ස්වාමීනි ඒ පිළිපොළව ප්‍රාර්ථනා කරන්න පොළොව දායක කරගන්න සතර ප්‍රායක සම්ප්‍රදාය වචනය සම්පූර්ණ කරගන්න දහස් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.